simple present passive, simple past passive. මේ දෙක ඉගෙන ගත්තානේ. මේ බලන්න මම ආයෙ මතක් කරනවා is and are සමග past participle දානවා object එක ඉස්සරහට දාලා කර්මය ඉස්සරහට දාලා by සමග කර්තෘ ලිවීම අනිවාර්ය නැහැ rest එක ඊට පස්සේ ලියමු ඊට පස්සේ හැම කෙනෙක්ම මතකයි මම මේක පල්ලෙහාට ගන්නම් හරිම ලේසි බලා ගන්න දැන් අපි track එකට වැටලා ඉන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝට passive voice උත් පුළුවන් දැන් අපි confidence වැඩි කරගමු object අතීත කාලේ කොහොමද ලියවේ was හරි were හරි සමග past participle by subject rest මේවා අවශ්‍ය නැහැ කියලා කිව්වනේ මම අයින් කරන්නම් by සමග කර්තෘ දැන් ඔයගොල්ලෝ දන්නවනේ නේ is am සමග past participle එක verb එක was were සමග past participle ඔහොමනේ අපි ඉගෙන ගත්තේ මේකට අපි කිව්වා simple present passive ඒක තමයි මේ ඒක තමයි අංක 1 හැටියට මම උඩ ලකුණු කරලා තියෙන්නේ මේකට අපි කිව්වා simple past passive ඒක අපි අංක 2 හැටියට අංකණය කරලා තියෙන උඩ passive voice වාක්‍ය රට 8ක් තියෙනවා කිව්වා එහෙනම් අපි ඊළඟට 3 වෙනි එක ලියාගමු ඔයගොල්ලෝ දන්නවා අනාගත කාලය කියන එක හරි එහෙනම් අපි ලියාගමු simple future passive අවස්ථාව තමයි අපි අද ඉගෙන ගන්නේ මනින් ඉගෙන ගමු අපි මේක ලේසි දැන් අපි passive voice ඉගෙනගෙන තියෙන නිසා අපිට මේක ලේසි හරිම සරලයි මේ බලන්න කර්මයනේ ඉස්සරහට ගන්න අර ටෙස්ට් එක කරලා අපි කර්මය ගන්නවා ඉස්සරහට අරගෙන verb එක ලියන්න ඕනේ මෙතන by කර්තෘ දන්නවනේ ඒක ඉතුරු හරියනේ ඕකනේ by සමග කර්තෘ ලියන්න නැහැ කියන එක ඔයගොල්ලෝ දන්නවා එහෙනම් දැන් අපිට verb එක තමයි හදා ගන්න ඕනේ මම කිව්වා එක දෙයක් මොනවද ඒ දේ verb එකේ past participle මයි ලියන්න කියලා කිව්වා නේද එහෙනම් ඒක වෙනස් වෙන්න බෑනේ ඒක වෙනස් වෙන්න බෑ හරි අනාගතේ නම් will කියලාත් ඔයගොල්ලෝ දන්නවනේ I will come you will come I will visit I will eat ඔන්න අපි සරල වර්තමාන කාලේ කර්තෘකාරක වාක්‍ය වලට will දාලා ක්‍රියාපදේ බිහුණු අවස්ථාව ඊට පස්සේ ලියුවා will ලිව්වා past participle උත් දැම්ම දැන් කෝ is am අර මෙතන තියෙන කෝ මේක ඒක දාන්න බෑ මෙතෙන්ද will ට පස්සේ දාන්න ඕනේ be විතරයි ඇයි ඒ will කියන ක්‍රියාපදයේ will කියන auxiliary එකට පස්සේ ලිවිය යුත්තේම be ක්‍රියාපදයේ බිහි වුණු අවස්ථාවමයි එහෙනම් will be සමග past participle ලිවීමෙන් අපිට සරල අනාගත කාල passive voice වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන් මෙන්න මේ විදිහටයි හදාගන්න. දාගන්න කොටුවක් ඇතුළට ඒක කර්මය will be සමග past participle. හරි? ඔහොම තමයි ලියවෙන්නේ. උදාහරණ. අපි ඉක්මනට උදාහරණයක් ලියමු. එතකොට ලස්සනට තේරෙයි. ඔන්න මම කර්තෘකාරකයෙන් ලියනවා ඉස්සෙල්ලා. අපි ලියමු මෙහෙම. මම ලිපිය තැපැල් කරනවා හෙට හෙට කියන්නේ අනාගතේනේ අනාගත කාලයට අදාළ අපි ලියාගමු අනාගත කාලයට අදාළ කාලවාචී පද ටයිම්ලයින්ස් ටිකක් මේ බලන්න tomorrow හෙට day after tomorrow අනිද්දා next week හරි next year ඊළඟ අවුරුද්දේ next week කියන්නේ ඊළඟ සුමානේ next month එබන් නුදුරු අනාගතයේදී in the future
මේ in due course මතකද in due course නුදුරු අනාගතයේදී ළඟදීම in due course කියන්නේ නුදුරු අනාගතයේදී මේ in the future කියන එක මෙහෙමත් කියන්න පුළුවන් in the near future නුදුරු අනාගතයේදී in the future කියන්නේ අනාගතයේදී in the near future කියන්නේ නුදුරු මේ near ළඟ අනාගතයේදී නුදුරු අනාගතයේදී කියලා ලස්සනට කියනවා in due course කියන්නේ අනාගතයේදී හරි ලියා ගන්න ඒ ටික ඒ වගේ ඉස්සරහට වෙන එන දවසක් ගැන කතා කරොත් ඒක අපි කියනවා අනාගත කාලේ වාක්‍යයක් කියලා. දැන් අපි මේකේ ප්‍රශ්නයක් තියෙනවා කර්තෘකාරක වාක්‍ය වලින් නෙවෙයි අපි ලියන්නේ passive voice කර්මයේ ඉස්සරහට දාලා ලියන්නේ. නමුත් මේ කාලවාචී පදවල එසේ වෙනසක් වෙන්න බෑ. දැන් ඔන්න අපි ඉගෙන ගත්තා. මම ලිපිනය තැපැල් කරනවා හෙට. තැපැල් කරනවා හෙටනේ කරන්නේ කරાવી කියලා දාමු මෙතන අපි කරાવી හෙට. මොකද අනාගත කාලය කියලා හංගවන්න ඕන නිසා මේ කාලවාචී පදෙන් තමයි මම අල්ලගත්තේ. හෙටනේ කරන්නේ. හෙට මම ඒක highlight කරනවා. එහෙනම් අනාගත කාලෙන්මයි ලියන්න ඕනේ මේක. එහෙනම් අපි ලියමු අනාගත කාලෙන් ලිපිය තැපැල් කරනවා. තැපැල් කරනවාට කියන බලා ගන්න post කියන තැපැල් කරනවාට will post කියන්නේ තැපැල් කරයි කවුද කරන්නේ මම. එහෙනම් කර්තෘ ඉස්සරහට දාලා බෙන්න ලියව කර්තෘකාරක වාක්‍යයක් I will post the letter කියන්නේ ලියුම tomorrow. හරි බලා ගන්න ෂේ වැදගත් will සමග post අනාගත කාලේ වාක්‍යයක් සරල අනාගතේ කර්තෘකාරකයි ඇයි මම තමයි තැපැල් කරන්නේ. එහෙනම් අපි tomorrow කියන එක කාලවාචී පදේ කියලා දන්නවා. the letter තමයි කර්මය. අපි කර්මය ඉස්සරහට දාලා ලියමු the letter. ඇයි the letter කර්මය උනේ මොකක්ද post කරන්නේ what කියන එකට උත්තර දෙනවා. එහෙනම් the letter කර්මය. ක්‍රියාපදයට අප්සෙට් වගේනේ. අපි ඒක පොඩ්ඩක් තියමු. by me මා විසින් tomorrow. කොහොමනේ by සමග කර්තෘනේ. අපි ඒකත් අයින් කරලා ලියමු ලේසි වෙන්න. the letter මොකක්ද එකක් මෙතෙන්ටත් ලියනවා. තාම අපි දන්නේ ඒක. tomorrow ක්‍රියාපදේ හැදෙන්නේ කොහොමද? උඩට ගිහිල්ලා බලමු. නියත වශයෙන්ම මේ post කියන එකේ අතීතයේ posted past participle අවස්ථාවත් posted නේ. එහෙනම් මෙතෙන්ට posted කියලා එනවද නැද්ද? මෙතෙන්ට posted කියලා එනවද නැද්ද? එනවමයි. ඇයි මේ past participle අවස්ථාව මේක? අනාගත කාලේ නිසා විලුත් ආවා. එහෙනම් ඊට පස්සේ ඊසෑම් ආව වෙනකොට අපි දාන්නේ be අනාගතයේදී will be posted උනා. will be posted ලියුම තැපැල් කරනු ලබාවි. ලියාගන්න මේකේ තේරුම හෙට ලිපිය තැපැල් කරනු ලබාවි. මා විසින් කියලාත් ලියන්න. මා විසින්. නමුත් අපි ඒක ලියන්නේ නැහැ. ඒක මෙහෙම මා විසින් කියන එක අපි මෙහෙම පොඩ්ඩක් ස්ට්‍රයික් through එකක් දාලා තියාගමු. මොකද ඔයගොල්ලෝ දන්නවා ඒක අපි ලියන්නේ නැහැ කියලා. the letter will be මෙවන will සමග be දාලා past participle ලිව්වොත් ඒක අනාගත කාලේ passive voice වාක්‍යයක්. උදාහරණ දෙක බලන්න. ලස්සන වාක්‍යයක් ලියමු අපි ප්‍රායෝගික වාක්‍යයක්. සංවිධායකයන් යගන් සංවිධායකයන් විසින් රැස්වීම පවත්වාවි ඊළඟ සුමානේ. ඊළඟ සුමානේ කියන්නේ next week. අනාගත කාලේ වාක්‍යයක් පවත්වාවි ක්‍රියාව සංවිධායකයන් තමයි පවත්වන්නේ. එහෙනම් කර්තෘ ඉන්නවා. අපි කර්තෘ ඉස්සරහට දාලා අපි ලියමු will hold කියන්නේ පවත්වනවට. එබන් එකක් ලියාගමු අපි අවශ්‍යයි. hold කියන්නේ පවත්වනවට. held කියන්නේ අතීත කාලයට. held කියන්නේ past participle අවස්ථාවමයි. will hold පවත්වාවි. කවුද?
organizers මේ සංවිධායකයන්ට කියන organizers ඒක හැදෙන්නේ දරුවනේ organize කියන ක්‍රියාපදයෙන් එහි අතීත කාලයේ organized එහි past participle අවස්ථාවත් organized මේක දැනුමටයි දුන්නේ මේ වාක්‍යෙට සංවිධානය කරනවා කියන එක අවශ්‍ය නැහැ පවත්වනවා කියන එක තියෙන්නේ the organizers will hold the meeting කවද්ද අන්තිමට අපි ඒක ලියනවා next week ඊළඟ සුමානේ මෙන්න බලන්න will සමග ක්‍රියාපදයේ බිහිවුණු අවස්ථාව මෙතන තියෙන මේ බිහිවුණු අවස්ථාව අපි දාලා දෙන will සමග එහෙනම් next week කියන්නේ කාලවාචී පදය මොකක්ද පවත්වනු ලබන්නේ රැස්වීම එහෙනම් මෙන්න කර්මය ගන්නවා ඉස්සරහට the meeting will be held ඇයි will සමග be දාලා අදාළ ක්‍රියාපදේ past participle අවස්ථාවයි මේ අරන් තියෙන්නේ by the organizers කියන එක මම දැන් අයින් කරනවා අපි දන්න නිසා next week කියලා විතරක් කියනවා the meeting will be held next week බලන්න කොච්චර ලස්සනයිද කියලා හරිම ආසයි තේනවා ඉගෙන ගන්නකොට දැන් ඔයගොල්ලන්ට මේවා පුළුවන් නිසා හැම කෙනෙක්ම ලෑස්ති වෙන්න ඕන දැන් අපි ඉස්සරහට මම 10 සහ 11 වසර පොත් දෙක සියලුම පාඩම් ওই විදිහට ස්ක්‍රීන් එකට අරගෙන හැම දන්නේ නැති වචනයක්ම මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඔයගොල්ලෝ මේ පොත් දෙකේ තියෙන දේවල් මගේ දැනුමයි එක්ක විභාගකට වාඩි වුණොත් ඔයගොල්ලොන්ට හිතේ මෙච්චර ලේසි ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයක්ද අපිට මේ ලැබුණේ කියලා හිතේ. ඒ තත්ත්වෙට අපි යන්. තව අපිට මාස දෙකක් තියෙනවා. ඒ කොහොම හරි ඒ තත්ත්වෙ ඇති කරගමු. මම අනිවාර්යයෙන් මේකට ඔයගොල්ලන්ට උදව් කරනවා. ඒකට තමයි මම මෙතන ඇවිල්ලා ඉන්නේ. හරි? හරි. එහෙනම් දැන් අපි යන් ඊළඟ උදාහරණය ඔන්න බලන්න අහගන්න හොඳට අහගන්න මේක අතිශය වැදගත් ඒ නිසා තමයි මම බොහොම පරිස්සමෙන් මේක උගන්වන්නේ ඔන්න බලන්න ඔයා හිතන්න ඔයා යනවා සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වෙන්න සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වෙන්න යනවා සම්මුඛ පරීක්ෂණය කියන්නේ ඉන්ටර්විව් නේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙන්න යන ඔයාට අපි කියනවා candidate අපේක්ෂකයා නැත්නම් applicant හරි සම්මුඛ පරීක්ෂණය මෙහෙවන්නට interviewer සම්මුඛ පරීක්ෂණය මෙහෙවන්නට හරි ඔය තමයි එකෙන් එන්න පුළුවන් වචන මම ඔයගොල්ලෝගේ දැනුමටයි මේ එකතු කරන්නේ හරි interviewer හරි ඔන්න බලන්න හරි දැන් අපි ලියමු ඔයගොල්ලෝ ඉන්ටර්විව් එකට ගියපුවාම සම්මුඛ පරීක්ෂකවරයා කියනවා මේ සම්මුඛ පරීක්ෂකවරයා ඔබට නුදුරු ලියා ගන්න අනාගතයේදී දන්වාවි මොනවද දන්නවනේ ඒක රිසල්ට් එක වෙන්න ඇති අපිට ඒක වැඩක් නැහැ මේ සම්මුඛ පරීක්ෂකවරයා ඔබට නුදුරු අනාගතයේදී දන්වාවි කියන්නේ දැනුම් දේවි ලියා ගන්න එක දැනුම් දේවි කියන එක තමයි ඒකේ තේරුම හරි මම මේක අරන් පල්ලෙහාට යනවා හොඳට බලා ගන්න හරි දන්වාවි දන්නවනවට කියනවා ඉන්ෆෝම් දරුවනේ ඉන්ෆෝම්ඩ් කියනවා ඉන්ෆෝම් කියන්නේ දැනුම් දෙනවා ඉන්ෆෝම්ඩ් කියන්නේ අතීත අවස්ථාව සහ පාස් පාර්ටිසිපල් අවස්ථාවත් ඉන්ෆෝම්ඩ් මයි එහෙනම් අපි දැන් සම්මුඛ පරීක්ෂණයට ගියේ ඔයානේ ඔබටනේ දැනුම් දෙන්නේ කවුද දැනුම් දෙන්නේ සම්මුඛ පරීක්ෂකවරයා දැනුම් දෙන්න කෙනා ඉන්නවා එහෙනම් කර්තෘකාරකයි අපි කර්තෘකාරකෙන් වාක්‍ය ලියලා එමු the interviewer will inform you in due course or in the near future මොකක් හරි කැමති එකක් දාගන්න මේ in due course කියන එකේ තියෙනම නුදුරු අනාගතයේදී මෙන්න verb එක
හරිම ලස්සනයි ලේසි අපි දන්නවද in due course කියන්නේ කාලවාචී පදය ඔබටනේ දන්නවන්නේ මෙන්න එහෙනම් කරන්න මෙයා කර්මය මෙයා කාටද දන්වන්නේ who ක්‍රියාවට යටත් දැන්වීම කියන එකට යටත් වෙන්නේ ඔබ එහෙනම් ඔබ ඉස්සරහට දාපුවාම මේක කර්මකාරකයට වෙනවා will සමග be සමග informed වෙනවා by the interviewer කියන එක අපි ලියන්නේ නැහැ අවශ්‍ය නැහැ in due course බලන්න you will be informed in due course ඔබට නුදුරු අනාගතයේදී දැනුම් දෙවි කියන එක තමයි මේකේ තේරුම ලියා ගන්න ඔබට මේ ඔබට කරන්න වෙන කවුරුවත් නේ ඔබට නුදුරු අනාගතයේදී දැනුම් දෙවි you will be informed in due course හරි අපි ලියමු මේ වාක්‍ය ප්‍රායෝගික වාක්‍ය විභාග දෙපාර්තමේන්තුව ලියා ගන්න සිංහලේ විභාග දෙපාර්තමේන්තුව අපොස සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි මාසයේ පවත්වාවි ෂෝට් වාක්‍යයක් try කරන්න බලන්න මේක හරි ඉන්නකෝ විභාග දෙපාර්තමේන්තුවට කියන්නේ ඔහොම ඉන්න අපි මේක පල්ලෙහාට ගමු විභාග දෙපාර්තමේන්තුවට කියන්නේ Department of Examinations විභාග Department of Examinations කියන්නේ විභාග දෙපාර්තමේන්තුවට hold කියන්නේ පවත්වනවා held කියන්නේ පැවැත්වුවා එහි past participle අවස්ථාවේ held දත් කියලා දුන්නා විභාග දෙපාර්තමේන්තුව අපොස සාමාන්‍ය පෙළ විභාගයට කියනවා ඔයගොල්ලෝ දන්නවා ඒක O level examination කියන එක ඔයගොල්ලෝ දන්නවා දැන් in January 2022 කියන එක තමයි මේ වාක්‍ය කර්තෘකාරකයන් සහ කර්මකාරකයන් ලියන්න මම දෙනවා විනාඩියක් දැන් පටන් ගන්න හරි ක්‍රියාපදේ මොකක්ද පවත්වාවි අනාගත කාලේ වගේ ජනවාරි 2022 කියන්නේ අනාගතයි එහෙනම් මේක අනාගත කාලයයි පවත්වන්නේ කවුද විභාග දෙපාර්තමේන්තුව එහෙනම් කර්තෘකාරකෙන් අපි ඉස්සලම වාක්‍ය ලියලෙමු the Department of Examinations will hold නේද ඇයි පවත්වන්නේ කවුද ක්‍රියාව කරන්නේ කවුද විභාග දෙපාර්තමේන්තුව ඔහු ඉස්සරහට දාලා මේක කර්තෘකාරක වාක්‍යයක් the Department of Examinations will hold the O level examination in January 2022 මෙන්න ක්‍රියාපදය ඇයි will hold උනේ Department of Examinations තමයි ඒක කරන්නේ එහෙනම් 2022 ජනවාරි in 2022 ජනවාරි කියන්නේ කාලවාචී පදය the O level examination කියන එක තමයි කර්මය කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා මොකක්ද පවත්වන්නේ O level විභාගය අන්න what කියන ප්‍රශ්නවාචී පදයට අපිට උත්තර දුන්නා එහෙනම් නියත වශයෙන් මේක තමයි කර්මය ගන්න කර්මය ඉස්සරහට දැන් අපි ලියමු වාක්‍ය the O level examination මට ඕනේ verb එක by the Department of Examinations කියලා ලියන්න එපා in January
2022 මට ඕනේ verb එක තමයි බලන්න. දැන් ඔයගොල්ලෝ chat panel එකට මට එවන්න ඕනේ මොකක්ද ලිව්වේ කියලා. ඔක්කොම එවන්න. will be held. මේ will දැම්ම අනාගතය කියන්න. be දැම්ම is සෑමා වෙනකොට held past participle අවස්ථාව passive voice වල. ඔයගොල්ලෝ දන්නවා ඒක. මම දැන් දෙනවා වාක්‍ය දෙකක් ඉක්මනට ලියන්න. හරි? මම ඒ අවශ්‍ය වචන ඔයගොල්ලෝට දෙන්නම්. ඉක්මනට ලියන්න. භාගෙට එවන්න එපා held කියලා. එහෙම බෑ. මට සම්පූර්ණ verb එක ඕනේ. හරි? දැන් ඔයගොල්ලන්ට කියනවා මෙහෙම හෙට ඔයා මගේ ඔෆිස් එකට ඇවිල්ලා මාව හම්බෙන්නකෝ. අපි හම්බෙලා කතා කරමු කියනවා. එතකොට ඔයාට කියනවා කොහොමද එන්නේ? ඔයා බස් එකෙන් බහැලා නිල් පාට ගේට්ටුවක් තියෙනවා. ඔයා ගේට්ටුව ළඟට ආවහම ගේට්ටුව විවෘත කරાવી කවුද? security guard විසින්. හරි අපි ඒක ලියමු එහෙනම්. security guard විසින් ගේට්ටුව විවෘත කරાવી. security guard කියන්නේ security guard මයි. ගේට්ටුවට කියන්නේ gate, the gate. දාමු the gate කියලා. මොකද දැන් අපි දන්න ගේට්ටුවක් නේ. හරි the gate. open කියන්නේ විවෘත කරනවට. opened කියන්නේ අතීතයට. opened කියන්නේ past participle අවස්ථාව මයි. ඒ දෙක සමානයි. හරි දැන් ලියන්න මේක කර්තෘකාරකෙන් සහ කර්මකාරකෙන් දෙකෙන්ම. ඒ පළවෙනි එක දෙවෙනි එක ලියාගන්න. සමාගම සේවකයන්ට අඩි ගෙවාවි ඊළඟ සුමානේ. හරි ඔන්න බලන්න. සමාගම කියන්නේ the company. ගෙවනවට කියනවා pay. paid කියනවා ගෙව්වා කියන්න. එහි past participle අවස්ථාවත් paid මයි. the staff කියනවා සේවකයන්ට. මේක singular. හරි the staff කියන්නේ singular. ඒ කියන්නේ ඒක වචන හැටියටයි ගලන්නේ. ඒක වචන හැටියටයි ගන්නේ. next week කියන්නේ ඊළඟ සුමානේ. salaries කියන පඩි. salaries කියන පඩි. හරි මේකත් කර්තෘකාරකෙන් සහ කර්මකාරකෙන් ලියන්නේ. මේක බලන්න ගෙවාවි. කවුද ගෙවන්නේ? සමාගම. හරි මෙතන පොඩි වෙනසක් තියෙනවා. ඔන්න බලා ගන්න දැන්. පොඩ්ඩක් නවත්තන්න බලා ගන්න. ගෙවාවි. කවුද ගෙවන්නේ? සමාගම. එහෙනම් මෙන්න කර්තෘ. ඊළඟ සුමාන කියන්නේ කාලවාචී පදය. සේවකයන්ට පඩි. මොනවද ගෙවන්නේ? පඩි. කාටද ගෙවන්නේ? සේවකයන්ට. කර්මයන් දෙකයි. කර්මකාරක වාක්‍ය දෙකක් ලියන්න පුළුවන්. සේවකයෝ ඉස්සරහට අරගෙනයි පඩි ඉස්සරහට අරගෙනයි. salaries කියන්නේ බහුවචනයි. එහෙනම් ඒක ඇත්තටම අනාගත කාලේදී ඒක වැදගත් නැහැනේ නේද? ඊසම්මා නෙවෙයිනේ තෝරන්නේ. හරි? staff කියන එකයි salaries කියන එකයි කර්මයන් දෙකක් හැටියට දැන් ඕගොල්ලෝ දන්නවා. company කියන එක තමයි කර්තෘ. එහෙනම් passive voice වලින් දෙපාරක් ලියන්න පුළුවන්. ඉස්සලා මේක ලියන්න the security guard විසින් ගේට්ටුව විවෘත කරાવી. දෙවෙනි එක තමයි සමාගම සේවකයන්ට පඩි ගෙවාවි. හරි මම මේක පේන්න තියන්නම්. මොකද මේකේ වචන ටිකක් අමාරු නිසා. වාක්‍ය ලියලා මට chat panel එකට එවන්න. හරි මම ඔන්න ලියනවා මේ වාක්‍ය. මේක හරි සරලයිනේ. හරි ඒක කර්මකාරකයෙන්ම මම ලියලා දාන්නම්. මොකද
කතුකාරකෙ ලියන්න අවශ්‍ය නැහැ දැන්. ඔයගොල්ලෝ දන්නවා the gate will be opened. ආය security guard කියන එක අවශ්‍ය නැහැ. The gate will be opened. හරි? මේක කර්මකාරක වාක්‍ය දෙකක් හැටියට ලියන්න පුළුවන් කිව්වා. පළවෙනි එක තමයි the staff will be paid salaries next week කියලා තියන්න ඕනේ ඊළඟ සුමානේනේ. next week by the company කියලා ලියන්න අවශ්‍ය නැහැ. දැන් අපි දන්නවා passive voice. අපිට හරිම සරලයි දැන්. අපිට ලේසිම පාඩමක් දැන්. salaries කියන එකත් කර්මයක් හැටියට හඳුන ගන්න ඕනේ අපි නේද? salaries will be paid. तर පොඩ්ඩක් තියන්න next week නේ. the staff එතන අපි මෙතන to කියලා දාන්න ඕන. මම ඒ ඇයි කියලා ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඒකට හේතුව තමයි මතකද මම කිව්වා අර කර්මයන් දෙකක් තියෙන අවස්ථාවල පුද්ගල නාමයේ ඉස්සරහට ආවොත් to දාන්නේ නැහැ. පුද්ගල නාමයේ පස්සට ආවොත් අපි to දානවා කියලා. හරි? salaries will be paid to the staff කියලා ලියන්න. salaries will be paid the staff කිව්වත් වැරදි නැහැ. නමුත් to the staff කියලා දැම්මොත් තමයි ඒකේ නියම මීනින් එක එන්නේ. මේ බලන්න. මේ හැම එකකම by the company කියලා ලියන්න පුළුවන්. the staff will be paid next week. හරි? අපි මේව අයින් කරොත් මේ දෙක එකක් මේ පඩි ගෙව ඊළඟ සුමානේ පඩි ගෙවන්නේ ඊළඟ සුමානේ පඩි ගෙවනවා. අපි ලියමු මේ වාක්‍යෙමේ ඊළඟ සුමානේ පඩි ගෙවනවා. සාමාන්‍ය කාලේ වගේ. නමුත් ඊළඟ සුමානේ නිසා මේක අනාගත කාලය. ෂුවර් එකටම. එහෙනම් ගෙවන්නේ කවුද කියලා නෑ. පඩි ගෙවන්නේ කවුද කියලා නෑ. පඩි කියන්නේ salaries will be paid next week. බලන්න පඩි ගෙවයි ඊළඟ සුමානේ පඩි ගෙවනවා. හරි? දැක්කද? මේක තමයි වැදගත්. මේක තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. හරි? එහෙනම් මේකේ නැත අර්ථය negative form අපි බලමු. negative form of simple future passive. ඒ නැත අර්ථය හරිම ලේසි. දැන් ඔයගොල්ලෝ දන්නවා මේවා මටත් වඩා හොඳට. object will ට not එකතු කරන්න. P past participle form pressed. මේ will not කියන එක ඔයගොල්ලෝ දන්නවා දැන්. මේ බං want වෙන්නත් පුළුවන්. අයි මේක එකට බැඳලා තියපුවහම will not want වෙනවනේ. P past participle pressed. අපි ලියමු උදාහරණයක් ඉක්මනට. ඔබට ආරාධනා කරන්නේ නැති වේවි. ඔබට මේ ඔබට තායන්නට යටින් ඉරක් යනකට ඔබට එහෙනම් ආරාධනා කරන්නේ ඔයා නෙවෙයි වෙන කවුද? ඔයාටයි ආරාධනා කරන්නේ නැත්තේ. එහෙනම්
කර්මකාරකයෙන් තියෙන වාක්‍ය කරන කෙනා නැති නිසා මේක කර්මකාරකයෙන් ලියන්න පුළුවන්. You will not be invited. Invite කියන එකේ past participle එක මේ බලන්න. Invited past participle එක්කද නේ will not be invited. ඔබට ආරාධනා කරන්න නැති වෙයි. මේක තව ක්‍රමයකට ලියන්න පුළුවන්. will not කියන එක බැඳලා එකට you won't be invited. හරිම ලේසි. question form එක වෙන්නේ ඉතින් දැන් දන්නවා ඔයගොල්ලෝ will ඉස්සරහට ගන්න. ඔබට ආරාධනා කරාවිද? ඔබට ආරාධනා කරාවිද? will you be invited? ඔබට ආරාධනා කරන්නේ නැති වේවිද කියලා අහන්නේ මේ won't you be invited? එහෙම නැත්නම් will you not be invited? මේවා නම් දැන් අහන්න එපා. මම මේවා උගන්වලා තියෙන ඔයගොල්ලෝ නැති වෙනකන් මේ will සමග not ආවොත් will not තුනොත් will විතරයි ඉස්සරහට ගන්නේ not තියනවා එතනම. want හැටියට එකට බැන්දොත් අපිට ආයෙ වෙන් කරන්න බෑ. ඒක එකටම ගන්නවා කියලා ඔයගොල්ලෝ දන්නවා දැන්. will ඉස්සරහට ගන්නවා, will not ඉස්සරහට ගන්නවා, will not වෙනම තිබුණොත් not කියලා එක ගන්නවා. ඒක අතාර්ථය සහ නැතාර්ථයේ ප්‍රශ්නාර්ථ. මම මේ පොඩි උදාහරණයක් විතරයි කරේ. මොකද මේවා දැන් ඔයගොල්ලෝ දන්නවා. මේක ඔයගොල්ලොන්ට වැටලා තියෙන්න ඕන ඔළුවට දැන්. තව උදාහරණයක් අපි ලියමු ඉක්මනට. හරි? ඔන්න බලන්න. දැන් විභාග ප්‍රතිඵල නිකුත් කරන්නේ විභාග දෙපාර්තමේන්තුවනේ. අපි විභාග දෙපාර්තමේන්තුව කියන කතෘ ඕනේ නැහැ. දැන් විභාග දෙපාර්තමේන්තුව තමයි ඒවා ප්‍රතිඵල නිකුත් කරන්න කියන එක දන්නවා. ඒ නිසා මම ඒක කියන්නේ නැහැ. දැන් ඔන්න කර්මකාරකයෙන්ම එකපාරට මම වාක්‍ය දෙනවා. අපොස ලියාගන්න. අපොස සාමාන්‍ය 2022 අපි මෙහෙම ලියමු. 2022 අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඊළඟ මාසයේ නිකුත් කරනවා. නිකුත් කරાવી කියන්න ඕනේ මේ ඊළඟ මාසය කියලා තියෙනවනේ. අපි ඒක අනාගත කාලයෙන් ලියමු. හරි? right. ප්‍රතිඵල නිකුත් කරන්නේ කවුද කියලා නැහැ. එහෙනම් 2020 O level results 2020 අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නේ. ordinary level exam O level exam results කියලා දාමු. examination results අපි එහෙම දාමුකෝ. අපොස 2020 අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල O level examination results of 2020 කියන්නත් පුළුවන්. අපි එහෙම ලියමුකෝ. ලස්සන වෙන්නේ. නිකුත් කරනවට කියනවා මෙන්න බලන්න රිලීස්. ඒ තමයි වර්තමාන කාලයක විහුණු අවස්ථාව. රිලීස්ඩ් කියන්නේ අතීතයේ එනම් past participle එකත් released my released. හරි? දැන් ඔයගොල්ලෝ දන්නවා ඒක. ඊළඟ මාස කියන්නේ next month. අපි ලියමු වාක්‍ය O level examination results will be released next month. ඔහොම තමයි ලියන්නේ. එහෙම තමයි ඒක ලියන්නේ. මේ බලන්න. ඉඩි වෙන්න ඕන මටත් අරදුනා දැක්කද? ටයිප් උන්නේ නැහැ ඒක මං අතින්. will be released. මේ බලන්න. රිලීස් කරන්නේ නම් විභාග දෙපාර්තමේන්තුව අපි හැමෝම දන්නවා ඒක. එහෙනම් results තමයි කර්මය
එතන බයි සමග කතරු ලියන්න ඕනේ නැහැ. අපි ඒව සාමාන්‍යයෙන් ලියන්නේ නැහැ. මොකද ඒක වැදගත් නැති නිසා තමයි අපි ඒක ලියන්නේ නැත්තේ. තව එකක් ලියලා අපි අදර පන්ති නතර කරමු. හරි. තව එකක් ලියන්න ඉක්මනට. හොඳට බලා ගන්න මේවා අතිශය වැදගත් දේවල්. හරි. අපි ලියමු මෙහෙම. පුරප්පාඩු සඳහා ලබන මාසේ අගදී අයදුම්පත් කැඳවාවි. ප්‍රායෝගික වාක්‍යයක්. call කියනවා කැඳවනවාට. call for applications. එහෙම ඕනේ. call කියන්නේ කැඳවනවා කියන එක. කැඳවනවා. හරි? එහෙනම් call past present tense, called කියන්නේ past tense, called කියන්නේ past participle. යමක් application අයදුම්පත් වගේ කැඳවනවට call කියනවා. applications කියනවා අයදුම්පත්. හරි? applications. double P, sorry, applications, double L නෙමෙයි, A double P L I C A T I O N S. applications කියන අයදුම්පත්. පුරප්පාඩු සඳහා උදෙසා වෙනුවෙන් පිටිස කියන්නේ for නේ. vacancies, for vacancies. ලබන මාසට කියන්නේ next month නේ. ලබන මාස අගදී කියන්නේ අපි at the end of next month කියලා හදනවා. at the end of කියන්නේ අගදී කියන්නේ. ලබන මාස අගදී කියන්නේ at the end of next month. අන්න කොච්චර සරලයිද ලේසිද කියලා දැන්. හරි. එහෙනම් දැන් අයදුම්පත් කැඳවාවි. කවුද කැඳවන්නේ කියලා නෑ. කැඳවන්නේ පාලනාධිකාරිය. එහෙනම් applications කියලා කියන්නේ කර්මය will be called for vacancies at the end of next month. Applications will be called for vacancies at the end of next month. At the end of next month. Sorry, we have to capital කරන්න. Applications will be called for vacancies. සඳහා මොනවා සඳහාද? පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවාවි ඊළඟ මාස අගදී.